හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් වෙනද වගේම අදත් ඔයාලා මාත් එක්ක සම්බන්ධ වෙන්නේ මගේ YouTube channel එක හරහා. ඉතින් මම ඊයේ ඔයාලට කියලා දුන්නා සරල වෙබ් පිටුවක් නිර්මාණය කර ගැනීමට අදාළ මූලික HTML tags භාවිත කරන්නේ කොහොමද කියලා. ඒ අතර head ඒ වගේම title ඒ වගේම heading එකක් අපි කොහොමද නිවැරදිව අපේ වෙබ් පිටුවට ඇතුළත් කරගන්නේ කියලා, ඒ වගේම font tag එක කොහොමද අපි නිවැරදිව භාවිත කරන්නේ, ඒ වගේම center tag එක පිළිබඳව, ඒ වගේම ටෙක්ස්ට් හැඩගැන්වීම සඳහා අපි ටැග්ස් කිහිපයක් ගැන කතා කරා. bold ඒ වගේම italic ඒ වගේම underline strike out mark වගේ ටැග්ස් කොහොමද අපි භාවිත කරන්නේ කියලා ඊයේ ඉගෙන ගත්තා. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ සබ්ස්ක්‍රිප්ට් ඒ වගේම සුපර්ස්ක්‍රිප්ට් කොහොමද ඊමේජ් එකක් නිවැරදිව අපේ වෙබ් පිටුවට අපි ඇතුළත් කරගන්නේ, ඒ වගේම පැරග්‍රාෆ් ටැග් එක, ඒ වගේම BR ටැග් කියලා කියන්නේ මොකක්ද සහ ඒවා කොහොමද අපි නිවැරදිව අපේ වෙබ් පිටුව නිර්මාණය කර ගැනීම සඳහා අපි භාවිත කරන්නේ, සහ ලිස්ට් ඒ කියන්නේ ලයිස්තු. ඒ කියන්නේ අපේ වෙබ් පිටුවට ලයිස්තු ඇතුළත් කරගන්නේ කොහොමද කියලා තමයි මම අද ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් තොරතුරු හා sannivedana තාක්ෂණය 11 ශ්‍රේණියට අදාළව 5 වන පාඩම සරල වෙබ් පිටු නිර්මාණය කියන පාඩමේ දැනට මම වීඩියෝස් 3ක් කරලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝස් 3ට අදාළ ලින්ක් මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකකින් ඇතුළත් කරන්නම්. ඉතින් ඔයාලට පුළුවන් ඒ වීඩියෝස් බලලා ඔයාලගේ දැනුම තවත් වැඩි කරගන්න. ඒ වගේම 11 ශ්‍රේණියේ 5 වෙනි පාඩමට අදාළ පාඩම ආවරණය කර ගැනීමේ හැකියාවක් ඔයාලට තියෙනවා. ඉතින් අද අපි බලමු මේ කියන ටැග්ස් කොහොමද නිවැරදිව භාවිත කරන්න කියලා. අපි බලමු කොහොමද සුපර්ස්ක්‍රිප්ට් ටැග් එක භාවිත කරන්නේ කියලා. මම මේ විදිහට ආයි BR කියන ටැග් එක භාවිත කරනවා. ඊට පස්සේ මේක මේ විදිහට හරි. දැන් මම සුපර්ස්ක්‍රිප්ට් කියන ටැග් එක භාවිත කරන්න යන්නේ. මම මේකෙදි ෆොන්ට් සයිස් එක ගන්න ඕනි නිසා මේක කොපි කරලා ගන්නම්. paste මේ ටික මම අයින් කරනවා. Q එකත් අයින් කරනවා. හරි. දැන් සුපර්ස්ක්‍රිප්ට් කියලා කියන්නේ අපි හිතන්න මොනවා හරි දෙයක් 10 දෙවෙනි බලය කියන එක අපිට 10 දෙවෙනි බලය කියන එකේ බලය අපි දැක්වීම කරන්න ඕනේ සුපර්ස්ක්‍රිප්ට්. සුපර්ස්ක්‍රිප්ට් කියන ටැග් එක භාවිත කරලා මම ඒක කරන්නේ මෙහෙමයි. මම මේ ෆොන්ට් සයිස් එක මේ විදිහට ෆොන්ට් කියන ටැග් එක භාවිත කරන්නේ ඔයාලට අකුරු විශාල කරලා පෙන්වන්න ඕනේ නිසා, ඒක පැහැදිලි නිසා. හරි. 10 දෙවෙනි බලය. 10 කියන එක මේ විදිහට ටෙක්ස්ට් එක ලියනවා. ඊට පස්සේ දෙවෙනි බලය කියන එක 10 දෙක කියන එක තමයි සුපර්ස්ක්‍රිප්ට් වෙන්න ඕනි. එතකොට මම මොකද කරන්නේ? ටැග් එක ඕපන් කරනවා. සුපර්ස්ක්‍රිප්ට් කියන ටැග් එක ඕපන් කරනවා මේ විදිහට. ඊට පස්සේ දෙවෙනි බලය දෙක කියන එක දෙක තමයි අපිට සුපර්ස්ක්‍රිප්ට් වෙන්න ඕනේ. දෙක ටෙක්ස්ට් කරා. ඊට පස්සේ ආයෙමත් මොකද කරන්නේ? සුපර්ස්ක්‍රිප්ට් කියන ටැග් එක මේ විදිහට ක්ලෝස් කරනවා. හරි. දැන් මේ විදිහට Ctrl S ගහලා සේව් කරනවා. දැන් බලමු අපි ඕපන් කරලා ඩබල් ක්ලික් කරලා. හරි. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මොකද වෙලා තියෙන්නේ. 10 දෙවෙනි බලය දෙක කියන එක සුපර්ස්ක්‍රිප්ට් වෙලා තියෙනවා මේ විදිහට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි මෙන්න මේ කියන සුපර්ස්ක්‍රිප්ට් කියන ටැග් එක භාවිත කරන්න. මෙන්න මේක. අපි 10 දෙක කියන එක තමයි අපිට සුපර්ස්ක්‍රිප්ට් කරන්න ඕනේ. ඒකට අපි මොකද කරන්නේ? 10 මේ විදිහට ලියනවා. සුපර්ස්ක්‍රිප්ට් කියන ටැග් එක ඇතුලේ තමයි දෙක කියන එක අපි ලියා දැක්වීම සිදු කරන්නේ. හරි. ඊට පස්සේ අපි බලමු ඊට පස්සේ සබ්ස්ක්‍රිප්ට් කියන ටැග් එක කොහොමද භාවිත කරන්න කියලා. ඒකෙදි සබ්ස්ක්‍රිප්ට් කියලා කියන්නේ දැන් අර අපි දන්නවනේ H2O සංකේත ලියා දැක්වීමේදී H2O කියන එක හිතුවොත් H2O 2 කියන එක සබ්ස්ක්‍රිප්ට් වෙන්න ඕනේ. හරි. අපි බලමු කොහොමද කරන්නේ කියලා. මම ආයම BR කියන ටැග් එක මෙතනදී භාවිත කරනවා.
ඊට පස්සේ මම මෙන්න මේක පහසු නිසා copy paste කරගන්නවා. හරි. ඒකෙදි මට H2O 2 කියන එක තමයි ඒකෙදි subscript කරන්න ඕනේ. මම මේ 10 කියන එක අයින් කරනවා. H ඊට පස්සේ 2 කියන එක තමයි subscript වෙන්න ඕනේ. එතකොට මෙතනට මම tag එක subscript කියන tag එක open කරනවා. H2 කියන එක. ඊට පස්සේ මෙතන subscript කියන tag එක close කරනවා. H2 ඊට පස්සේ O කියන එක මේ විදිහට text කරනවා. හරි. දැන් මේක බලන්න H2O 2 කියන එක තමයි subscript වෙන්න ඕනේ. ඒක තමයි subscript කියන tag එක ඇතුලේ ලියා දැක්වීම සිදු කරන්නේ. Control S ගහලා save කරලා අපි බලමු open කරලා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මොකද වෙලා තියෙන්නේ. H2O 2 කියන එක මේ විදිහට subscript වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක එහෙම උනේ මොකද මේ subscript කියන tag එක අපි භාවිත කරපු නිසා. ඉතින් මේ දේවල් ඔයාලට පැහැදිලි ඇති කියලා මම හිතනවා. ඊළඟට 12 වෙනි tag එක image tag එක. මෙහිදී අපි රූපයක් වෙබ් පිටුවට සම්බන්ධ කිරීම සඳහා image කියන tag එක භාවිත කරනවා. මේකෙදී ආරම්භක සහ අවසාන ලෙස උසුලන කොටස් දෙකකින් සමන්විත වෙන්නේ නැහැ. දෙකක් භාවිත වෙන්නේ නැහැ. තනි tag එක භාවිත වෙන්නේ. අපි බලමු. මෙන්න මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ කියන මෙන්න මේ වගේ picture එකක් අපේ වෙබ් පිටුවට ඇතුළත් කිරීම සඳහා අපිට tag එක මෙන්න මේ විදිහට ලියා ගන්න පුළුවන්. ලියා දැක්වීම සිදු කරන්න පුළුවන්. img src equal පෙරලිකමාස් ඇතුළේ තියෙනවා picture එකේ path එක මාර්ගය දාලා තියෙනවා. නමත් එක්ක .jpg extension එක මේ තියෙනවා. ඊට පස්සේ බලන්න alt මේ කොළ පාටින් තියෙන්නේ width height border align කියන attributes භාවිත කරලා තියෙනවා. ඉතින් මේ attributes වලට අදාළ values බලන්න alt equal map කියන එක තියෙනවා. පෙරලික මාස ඇතුලේ width කියන එකට අදාළ value එක ci කියන එක පෙරලික මාස ඇතුලේ තියෙනවා. height කියන attribute එකට අදාළ value එක පෙරලික මාස ඇතුලේ තියෙනවා. border කියන attribute එකට අදාළව 3යි කියන value එක පෙරලික මාස ඇතුලේ තියෙනවා. ඒ වගේම align කියන attribute එකට අදාළව value එක middle කියලා පෙරලික මාස ඇතුලේ තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපිට ඕනි විදිහට image tag එකට අදාළ දේවල් එකතු කරලා අපිට මේ image එක ඇතුළත් කරගන්න පුළුවන් අපේ වෙබ් පේජ් එකට. ඉතින් මේකෙදි ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනේ අදාළ values. මේ attributes වලට අදාළ values ලියද්දි attribute එක equal අපි value එක දාන්නේ හැම වෙලාවෙම පෙරලික මාස ඇතුලේ. ඒක මතක තියාගන්න. ඒ කියන්නේ attribute එක equal පෙරලික මාස ඇතුලේ ඊට අදාළ value එක. එහෙම තමයි ලියා දැක්වීම සිදු කරන්නේ. හරි. මම ඔයාලට කියලා දෙන්නම් මේ මොනවාද තවදුරටත් විස්තර කරන්නම් මේ image tag එකේ භාවිත වන දේවල් මොනවාද කියලා මේ විදියට. හරි. මේක තමයි භාවිත කරන tag එක. ඒකෙදි ඔයාලට මුලින්ම බලා ගන්න පුළුවන් මෙන්න මෙතන src කියලා එකක් තියෙනවා attribute එකක්. මෙන්න මේ src කියලා කියන්නේ source කියන එක. source හෙවත් src කියන්නේ රූපය සහිත ගොනුවේ නාමය ඒ ආකාරයටම ගොනු දිගුවද සමග දැක්විය යුතුයි. එතකොට ගොනුවේ නම සමග දිගුව මේ දිගුව කියන්නේ .jpg කියන එක මෙතන නම් ශ්‍රී ලංකා කියන්නේ image එකේ නම එතකොට ශ්‍රී ලංකා .jpg කියලා කියන්නේ දිගුව. නිවැරදිව දැක්වීම සිදු කරන්න ඕනේ. රූපය වෙනත් ෆෝල්ඩර් එකක් තුල නම් අදාළ මාර්ගය නිවැරදිව දැක්වීම සිදු කරන්න ඕනේ. එහෙමත් නැත්නම් රූපයේ තියෙන වෙනම ෆෝල්ඩර්ස් කීපයක් ඇතුළක නම් ඒ විදිහට නිවැරදිව පාත් එක දැක්වීම සිදු කරන්න ඕනේ පෙරලිකම ඇතුලේ. මේ තියෙනවනේ උදාහරණයක් දීලා. දැන් අපේ මේ ටැග් එකට අදාළව නම් මේ බලන්න මේ තියෙන්නේ ලොකේෂන් එක picture එකේ නමත් එක්ක extension එකත් එක්ක දීලා තියෙනවා. right. ඊළඟට alternative හෙවත් alt.
ඉහත SRC source කියන ගුණාංගය මගින් දක්වන රූපය අදාළ ස්ථානයේ නොමැති නම් පමණක් රූපයට හිමි ස්ථානයේ සංදර්ශනය කළ යුතු පාඩයක් මෙහි දැක්විය යුතුයි. ඒ කියන්නේ කුමන හේතුවක් නිසා හෝ source කියන attribute එක මගින් අදාළ රූපය අදාළ ස්ථානයේ නොමැති නම් පමණක් අර රූපය ඩිස්ප්ලේ වෙන්න ඕනි තැනට ඩිස්ප්ලේ කරන්න ඕනි ටෙක්ස්ට් එකක් අපිට ඇතුළත් කරන්න පුළුවන්. අන්න ඒක තමයි මේ ඕල්ටර්නේටිව් හෙවත් ඕල්ට් කියලා කියන්නේ. මේ ඕල්ට් සමානයි පෙරලික මාස ඇතුලේ මැප් කියන එකක් තියෙනවා. දැන් අපි මැප් එකනේ මැප් කියන දැන් ශ්‍රී ලංකාවේ සිටියම තමයි අපේ ෆොටෝ එක. එතකොට යම්කිසි හේතුවක් නිසා ඒකේ ලොකේෂන් එක සෝස් එක විදියට දීලා අපේ ෆොටෝ එක ඩිස්ප්ලේ වුණේ නැති වුණොත් එහෙම අන්න ඒ ඩිස්ප්ලේ වෙන්න ඕනි තැනට ෆොටෝ එක ඩිස්ප්ලේ වෙන්න ඕනි තැනට අපිට පුළුවන් ටෙක්ස්ට් එකක් මැප් කියලා කියන්නේ මොනවා හරි ටෙක්ස්ට් එකක් දාන්න. දැන් අපිට නම් මැප් එක ඩිස්ප්ලේ වුණේ නැති වුණොත් අපිට එතන මැප් කියලා දාලා තිබ්බනම් එතන වෙබ් පිටුව බලන කෙනෙක්ට පැහැදිලි වෙනවා නේද? ආන්න එක තමයි අපි අන්න ඒ සඳහා තමයි alt කියන attribute එක භාවිත කරන්නේ. source ගුණාංගය මගින් දක්වන රූපය අදාළ ස්ථානයේ නොමැති නම් පමණක් රූපයට හිමි ස්ථානයේ ඩිස්ප්ලේ වෙන්න ඕනි පාඩයක් දැක්වීම තමයි alt කියන attribute එක මගින් කරන්නේ. හරි. ඊට පස්සේ width රූපයේ සංදර්ශනය කළ යුතු පළල පික්සල සංඛ්‍යාවක් ලෙස හෝ පිටුවේ ප්‍රමාණයෙන් ප්‍රතිශතයක් ලෙස හෝ දැක්විය යුතුයි. බලන්න width කියන attribute එක අරගෙන තියෙනවා equal පෙරලික මාස ඇතුලේ CI කියලා මේ විදිහට පික්සල් ආකාරයෙන් දීලා තියෙනවා. අපිට ඕනි නම් මේක මේ විදිහට ප්‍රතිශත ආකාරයෙන් දෙන්න පුළුවන්. ඒ කියන්නේ පිටුවේ ප්‍රමාණයෙන් ප්‍රතිශතයක් ලෙස අරගෙන. right. ඊළඟට height රූපයේ සංදර්ශනය කළ යුතු උස පික්සල සංඛ්‍යාවක් ලෙස හෝ පිටුවේ ප්‍රමාණයෙන් ප්‍රතිශතයක් ලෙස හෝ දැක්විය යුතුයි. width එක වගේමයි height equal පෙරලික මාස ඇතුලේ 200යි කියලා තියෙනවා. ඉතින් අපිට මේක මේ දක්වලා තියෙනවා පික්සල් ප්‍රමාණයෙන්. මේක අපිට පිටුවේ ප්‍රතිශතයක් විදියට අරගෙන ඕනි නම් ප්‍රතිශතයක් ආකාරයට මේ විදියට උනත් දක්වන්න පුළුවන්. කිසිම වැරද්දක් වෙන්නේ නැහැ. ඊළඟට බෝඩර් රූපය වටා බෝඩරයක් අවශ්‍ය නම් එහි ඝනකම පික්සල සංඛ්‍යාවක් ලෙස දැක්විය යුතුයි. එසේ නොවේ නම් එහි අගය බිඳුව ලෙස දක්වන්න. අපිට මේ රූපයට අපේ ඉමේජ් එකට බෝඩර් එකක් දාන්න ඕනි නම් අපිට පුළුවන් මේ විදියට බෝඩර් equal පෙරලික මාස ඇතුලේ 3 කියලා මේ විදියට පික්සල් ආකාරයෙන් දාන්න පුළුවන්. 3 2 4 ඒ විදියට. බෝඩර් එකක් අවශ්‍ය වෙන්නේ නැත්නම් අපිට පුළුවන් මෙන්න මේ ඇට්‍රිබියුට් එක නොදැම්ම කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක දාන්න නැතුව ඉන්න උනත් පුළුවන්. එහෙම නැත්නම් බෝඩර් එකක් අවශ්‍ය නැත්නම් අපිට equal 0 කියලා දාන්න උනත් පුළුවන්. එහෙම නැතුව මේ ඇට්‍රිබියුට් එක නොදැම්ම කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. ඒ වගේම align කියන ඇට්‍රිබියුට් එක left right top bottom middle යන ඒවායින් සුදුසු එකලගයක් යෙදිය හැකි. ඉතින් අපිට ඕනි විදියට අපිට align කියන attribute එක භාවිත කරලා image එකට අපිට ඕනි විදියට value එකක් දෙන්න පුළුවන්. ඉතින් මේ තියනවානේ align equal middle කියලා දීලා උදාහරණයක්. එහෙනම් මෙන්න මේ විදියට අපිට ඕනි විදියට අපේ වෙබ් පිටුවට image එකක් ඇතුළත් කරගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. අපි බලමු දැන් කොහොමද අපේ වෙබ් පිටුව සඳහා අපි මේ image එක ඇතුළත් කරගන්නේ කියලා. බලමු කොහොමද image tag එක ලියා දක්වන්නේ කියලා. හරි. හරි. බලමු. මම මේ විදිහට tag එක ලියා දක්වනවා. img src equal සමානයි පෙරලිකමා ඇතුළේ. මෙතන පෙරලිකමා භාවිත කරනකොට ඒක single quotation double quotation කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. මම යොදන්නේ මෙන්න මේ කියන image එක. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ තියෙන ශ්‍රී ලංකා කියලා සිතියමක් ශ්‍රී ලංකා කියන නම තියෙනවා. මට මම මෙන්න මේ කියන image එක තමයි මගේ වෙබ් පිටුවට ඇතුළත් කරන්න යන්නේ. හරි. බලමු. src නම ඒ විදියටම අපි ටෙක්ස්ට් කරන්න ඕනේ. ශ්‍රී ලංකා එක්ස්ටෙන්ෂන් එක අනිවාර්යෙන්ම ඇතුළත් කරන්න ඕනේ .jpg කියලා.
හරි. ඊළඟට මම alt කියන attribute එක දෙනවා equal කමාස් ඇතුළේ map කියන එක දෙනවා. හදිසියෙන්වත් ෆොටෝ එක ඩිස්ප්ලේ වුණේ නැති වුණොත් එහෙම එතකොට ඩිස්ප්ලේ වෙන්නේ ෆොටෝ එක තියෙන තැන map කියන එක. ඊළඟට width equal කමාස් ඇතුළේ 200යි කියන value එක දෙනවා. ඊට පස්සේ height කියන එක equal height equal කමාස් ඇතුළේ value එක දෙනවා 200යි කියලා. ඊට පස්සේ මම border එක දෙනවා border equal pixel විදියට 3යි කියලා. එතකොට මේ width එකයි height එකයිත් මම දීලා තියෙන්නේ pixel විදියට. ප්‍රතිශත විදියට නෙමෙයි. ඕනි නම් අපිට ඒ විදියට උනත් දෙන්න පුළුවන්, ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. align කියන එකත් අපි ඕනි නම් align equal middle කියලා වරහන් තුල. හරි. ඔන්න ඔය විදියට මම image tag එක ලියා දැක්වීම සිදු කරා. මම මේ විදියට Ctrl S ගහලා save කරලා අපි බලමු open කරලා double click කරලා. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම image tag එක නිවැරදිව භාවිතා කරපු නිසා මේ විදියට අපේ මොකද web page එකේ මේ විදියට නිවැරදිව ෆොටෝ එක ඩිස්ප්ලේ වෙලා තියෙනවා. හරි. දැන් මේක මට මේ ෆොටෝ එක මේ වෙබ් පිටුවේ මැදට ගන්න ඕනි නම් ඒ සඳහා මම භාවිතා කරන්න ඕනි ටැග් එක මොකක්ද? ඔයාලා දැන් දන්නවා center කියන ටැග් එක. ඉතින් මම මෙතනට center කියන ටැග් එක මෙතනින් open කරනවා. ඒ වගේම එතනින් close කරනවා center කියන ටැග් එක ස්ලෑෂ් භාවිත කරනවා. සේව් කරනවා. ඊට පස්සේ බලමු අපි ඕපන් කරලා. හරි. මොකද උනේ? අපේ වෙබ් පිටුවේ ඉමේජ් එක සෙන්ටර් වුණා. හරි මැදට. හරි. එතකොට මෙන්න මේ කියන මේ විදියට නිවැරදිව ඉමේජ් එක අපි අපේ වෙබ් පිටුව තුළට ඇතුළත් කරේ මේ විදියට අපි නිවැරදිව ඊට අදාළ ටැග් එක භාවිත කරලා තියෙන නිසා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදියට height එක, width එක, ඒ වගේම border එකක් ඇවිත් තියෙනවා. ඒ වගේම center කියන ටැග් එක භාවිත කරපු නිසා මේ විදියට වෙබ් පිටුවේ මැදට image එක ඇවිත් තියෙනවා. ඉතින් මේ විදියට තමයි අපි නිවැරදිව image එක ඇතුළත් කරන්නේ. යම්කිසි හේතුවක් නිසා මෙන්න මේ කියන image එක මෙතන ඩිස්ප්ලේ වුණේ නැති වුණා නම් මෙතන ඩිස්ප්ලේ වෙන්නේ අපි අර මෙන්න මේ ටැග් එකේදී අපි දැම්මා මොකක්ද alt කියන attribute එකේදී map කියන value එක. එහෙනම් map කියන එක තමයි ඩිස්ප්ලේ වෙන්නේ යම්කිසි හේතුවක් නිසා picture එක ඩිස්ප්ලේ වුණේ නැති වුණා නම්. දැන් ඒකත් ඔයාලට පැහැදිලි වෙන්න. හරි. ඊළඟට ඔයාලට කියලා දෙන්න තියෙන 13 වෙනි ටැග් එක paragraph ටැග් එක. P tag කියලා අපි කියනවා. ඡේදයක් ඇතුළත් කිරීම සඳහා භාවිතා කරන ටැග් එක තමයි P tag. එහෙම නැත්නම් paragraph tag කියලා කියන්නේ. ඉතින් ටැග් එකේ align කියලා හඳුන්වන ගුණාංගයට left, right, center සහ justify යන අගයන් භාවිත කර වෙනස් එකේද ස්වරූප හතරක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ විදිහට අර P කියන ටැග් එකේ අපිට align කියන attribute එකක් භාවිත කරලා මේ විදිහට values භාවිත කරන්න පුළුවන්. left ඒ කියන්නේ වමට එක්කෙල්ල කිරීම, center කියන්නේ මැදට එක්කෙල්ල කිරීම, right කියලා කියන්නේ මේ විදිහට දකුණට එක්කෙල්ල කිරීම. මේ උදාහරණ දීලා තියෙන ඔයාලට පැහැදිලි වෙනවා. ඒ වගේම justify කියලා කියන්නේ දෙකලවරට සමාන්තරව මෙන්න මේ විදිහට එක්කෙල්ල කිරීම. ඉතින් අපේ P tag එක අපි භාවිතා කරනකොට අපිට P align කියන attribute එකට අපිට ඒ විදිහට values භාවිත කරන්න පුළුවන්. left, center, right, justify කියන අපි කැමති විදිහකට. ඉතින් මෙන්න මේ විදිහට තමයි හිතන්නකෝ මෙන්න මේ අපේ වෙබ් පිටුවේ මෙන්න මේ තියෙන paragraph එකක්. මෙන්න මේ කියන paragraph එක අපිට ඇතුළත් කරන්න ඕනි නම් අපි භාවිතා කරන tag එක වෙන්නේ P කියන tag එක. paragraph කියන tag එක. ඉතින් අපිට මේ විදිහට
P align equal justify කරන්න පුළුවන්. ඒ කියන්නේ දෙකලවරට සමාන්තර වෙන විදියට අපිට භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ මේ විදියට පැරග්‍රාෆ් එක යොදලා තියෙනවා. ඒ වගේමයි මෙන්න මේකෙදිත් ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනි P කියලා ක්ලෝස් ටැග් එකක් නැහැ. ඒක දැම්මා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වුණාට අපි සාමාන්‍යයෙන් P ටැග් එකට ක්ලෝස් ටැග් එකක් එහෙම භාවිත කරන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ නැහැ. මේක දැම්මා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න. අපි P ටැග් එක භාවිත කරද්දී තනි ටැග් එකක් විදියට තමයි භාවිත කරන්නේ. ඒ වගේමයි ඊළඟට 14 වෙනි ටැග් එක line අර break ටැග් එක BR ටැග් එක මම දැනටමත් ඔයාලා එකකින් වෙන දේ දන්නවා. ආරම්භක අවසාන ලෙස උසුලන කොටස් දෙකක් භාවිත වෙන්නේ නැහැ. BR ටැග් එකත් තනි ටැග් එකක් විදියට තමයි අපි භාවිත කරන්නේ. බලන්නකො මේ අපි අපේ වෙබ් පේජ් එකට අනුව මේ තියෙන එක line එකක් වෙනම. ඒ වගේම මේ තියෙන තවත් line එකක්. ඉතින් මේ විදියට අපිට lines වලට line break කරගන්න පුළුවන් මේ BR tag එක භාවිත කරලා. ඉතින් මොකද කරන්නේ මෙන්න මේ කියන පැරග්‍රාෆ් එකෙන් පස්සේ තියෙන මෙන්න මේ line එක අපිට වෙනමම ඩිස්ප්ලේ කරගන්න ඕන නම් අපි මොකද කරන්නේ මේ තියෙනවා පැරග්‍රාෆ් tag එක P tag එක භාවිත කරලා ඡේදය මේ විදියට ටෙක්ස්ට් කරලා තියෙනවා. ඊට පස්සේ මේ විදියට වෙනමම single rule line එකකට ගන්න ඕනේ නිසා අපි මේ විදියට BR tag එක අපිට භාවිත කරන්න පුළුවන්. භාවිත කරලා there are several communities in Sri Lanka. there are the කියන මෙන්න මේ කියන tag එක අපි ලියා දැක්වීම සිදු කරන්න ඕනේ. එතකොට අපිට පුළුවන් මෙන්න මේ වගේ display එකක් ලබා ගන්න. ඒ වගේම මේ තියෙනවා list එකක්. ඒ වගේම මෙතන ආයෙ තියෙනවා line එකක්. ඒ line එකත් එහෙමයි. ඒකෙදී අපි මේ line එක ටෙක්ස්ට් කරන්න කලින් BR tag එක අපිට භාවිත කරන්න පුළුවන්. එතකොට අපිට මේ විදිහට line එකක් විදිහට display කරගන්න පුළුවන් BR tag එක භාවිත කරලා. ඉතින් එහෙනම් මම හිතනවා ඔයාලාට පැහැදිලි වෙන්න ඇති කියලා. ඔයාලා දැනටමත් දන්නවා BR tag එකෙන් මොකද වෙන්නේ කියලා. හරි අපි දැන් බලමු කොහොමද paragraph tag එක අපි ලියා දක්වන්නේ කියලා. හරි. මම මේ විදිහට paragraph tag එක open කරනවා. P කියලා. P ඕනිනම් align කියන attribute එක අපිට භාවිත කරන්න පුළුවන්. P align equal පෙරලිකමාස ඇතුලේ අපිට පුළුවන් value එකක් දාන්න. අපි දාමු justify කියලා. මේකෙදි පෙරලිකමා භාවිත කරනකොට ඔයාලට single quotation ද double quotation ද කියන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊළඟට අපිට පුළුවන් අපේ ටෙක්ස්ට් එක ලියා දැක්වීම සිදු කරන්න. ඉතින් මම පහසු නිසා මම කොපි කරලා තියාගත්තා. මම පේස්ට් කරනවා මේ විදියට. ඊට පස්සේ කියන්න ඕනි දෙයක් තමයි P tag එක අපි paragraph tag එක තනි tag එකක් විදියට භාවිත කරන්නේ. ඒ නිසා close කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. P කියන tag එක slash භාවිත කරලා close tag එකක් කියලා දැම්ම කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලා දැනගන්න paragraph කියන tag එක අර BR tag එක වගේ අපි තනි tag එකක් විදියට තමයි භාවිත වෙන්නේ. හරි. අපි දැන් බලමු control S ගහලා save කරලා අපි බලමු open කරලා display වෙනවද කියලා paragraph එක. හරි. ප්‍රශ්නයක් නැහැ. අපේ paragraph එක මේ විදියට display වෙනවා. P tag එක භාවිත කරලා මොකද කරේ අදාළ ටෙක්ස්ට් එක ලියා දැක්වීම සිදු කරන්න ඕනි. හරි. ඊට පස්සේ දැන් අපිට ඕනි දැන් අපේ වෙබ් පේජ් එක තමයි මෙන්න මේක. අපිට ඕනි මෙන්න මේ කියන වෙබ් පේජ් එක මේ විදිහට නිර්මාණය කරගන්නනේ. ඉතින් මෙන්න මේ කියන පැරග්‍රාෆ් එක තමයි මම ඩිස්ප්ලේ කරේ. වෙනසක් තියෙනවා බලන්න. මේකෙදි පළවෙනි ලයින් එක ඇග්‍රිකල්චරල් කියන තැනින් කැඩිලා තියෙනවා. ඊළඟ ලයින් එකට ගිහින් තියෙනවා. දෙවෙනි ලයින් එක ශ්‍රී කියන තැනින් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඊළඟ ලයින් එකකට ගිහින් තියෙනවා. ඉතින් මෙන්න මේක අපි කරන්න ඕනි. ඒ සඳහා භාවිත කරන්න ඕනි ටැග් එක දැනටමත් ඔයාලා දන්නවා. අපි මේ සඳහා භාවිත කරනවා BR කියන ටැග් එක. හරි. අපි බලමු කොහොමද කරන්නේ කියලා. අපි මෙහිදී අපේ HTML කෝඩ් එකට අපි බලමු
agricultural කියන තැනට br tag එක අපි භාවිත කරන්න වෙනවා. ඊළඟ line එකට එතනින් එහාට යවන්න ඕනේ නිසා. ඊළඟට මෙතන ශ්‍රී කියන තැනට br tag එක භාවිත කරන්න වෙනවා. ඊළඟ line එකට අරගෙන යන්න ඕනේ නිසා. හරි. ඊට පස්සේ අපිට පුළුවන් save කරලා අපි බලමු open කරලා මොකද වෙලා තියෙන්නේ කියලා. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන agricultural කියන තැනින් ඊළඟ line එකට ගිහින් තියෙනවා. ඊට පස්සේ ශ්‍රී කියන තැනින් ඊළඟ line එකට ගිහිල්ලා තියෙනවා. හරි. මේ විදියට තමයි අපේ paragraph එක අපි නිර්මාණය කරගන්නේ. හරි. ඉතින් ඔයාලට මේක හොඳට පැහැදිලි වෙන්න ඇති. අපි කොහොමද paragraph tag එක භාවිත කරේ කියලා. ඉතින් ඒ වගේම අපි මේ විදියට lines වලට කඩන්න ඕන නිසා br tag එක අපි ඒ විදියට අපිට අවශ්‍ය විදියට අපි br කියන tag එකත් භාවිත කරා. හරි. ඕනි නම් මේ justify කියන මෙන්න මේක අපිට ඕනි නම් අයින් කරන්නත් පුළුවන්. මේ කොටස අයින් කරලා මේ විදිහට අපි save කරලා බලුවොත් refresh කරලා හරි. ඔය විදිහට අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. ඉතින් මම හිතනවා paragraph tag එක සහ br tag එක තවදුරටත් ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. ඊළඟට කතා කරන්නේ 15 වෙනි tag එක list කියන එක. list ඇතුළත් කිරීම සඳහා අපි list tag භාවිත කරනවා. ඒකෙදි අපි අංකිත නොවන ලයිස්තු unordered list ul tag එක කියලා කියනවා භාවිත කරනවා. ඒ වගේම අංකිත ලයිස්තු ordered list ol කියන type එක. ඒ වගේම විස්තරාත්මක ලයිස්තු description එහෙම නැත්නම් definition list. මේ වගේ ලිස්ට් වර්ග තුනක් භාවිත කරනවා. අංකිත නොවන ලයිස්තු, අංකිත ලයිස්තු සහ විස්තරාත්මක ලයිස්තු කියලා. හරි. එකක් තමයි අංකිත නොවන ලයිස්තු, අනිත් එක අංකිත ලයිස්තු. හරි. අපි මුලින්ම බලමු අංකිත නොවන ලයිස්තු unordered list. ඉතින් මෙන්න මේ වගේ තමයි ul කියලා අපි tag එක භාවිත කරන්නේ. ul type equal commas ඇතුලේ අපි මොකක්ද type එක කියලා දෙනවා. ඉතින් මේ type එකට අපිට භාවිතා කරන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා මම කියන්නම්. ඉතින් මෙතන භාවිතා කරලා තියෙනවා ul type equal commas ඇතුලේ disk. ඊට පස්සේ තමයි මේ විදියට list කියන tag එක open කරලා තියෙනවා. සිංහල කියලා text කරලා තියෙනවා. list කියන tag එක close කරලා තියෙනවා. ඊට පස්සේ list කියන open කරලා තියෙනවා. tamil ඒ වගේම list tag එක close කරලා තියෙනවා. ඊළඟට list tag එක open කරලා තියෙනවා. muslim list tag එක close කරලා තියෙනවා. මේ විදිහට list tag ඇතුලේ තමයි මේ data තියෙන්නේ. ඊළඟට ul කියන සම්පූර්ණ tag එක මේ විදිහට close කරලා තියෙනවා. ස්ලෑෂ් භාවිත කරලා. හරි. එතකොට මේකේ ප්‍රතිදානය ගැන අපි බැලුවොත් මෙන්න මේ විදිහට තමයි අපිට ප්‍රතිදානය ලැබෙන්නේ. ඩිස්ප්ලේ වෙන්නේ වෙබ් පිටුව තුල මේ ආකාරයට. සිංහල, tamil, muslim. ඒකට අපිට unordered list පිළිවෙලක් නැහැ. 1 2 3 ABC එහෙම නැත්නම් රෝම ඉලක්කමෙන් 1 2 3 ඒ විදිහට පිළිවෙලක් නැහැ. ඒකයි අපි අංකිත නොවන කියලා කියන්නේ. unordered list එකක් කියලා කියන්නේ ඒකයි. මේකෙදි අපිට පුළුවන් මෙන්න මේ type කියන එක සඳහා disk එහෙම නැත්නම් square එහෙම නැත්නම් circle යන values පවරන්න පුළුවන්. ul type equal disk එහෙම නැත්නම් equal square එහෙම නැත්නම් equal circle වගේ values අපිට ලබා දෙන්න පුළුවන්. ඉතින් අංකිත නොවන ලයිස්තු අපි ලියා දැක්වීම සිදු කරන්නේ මේ විදිහට. ඊළඟට අංකිත ලයිස්තු ordered list. අපි ගත්තොත් මේ විදිහට තමයි ලියා දැක්වීම සිදු කරන්නේ. ordered list ol type equal අපිට මේ විදිහට inverted commas ඇතුලේ දෙන්න පුළුවන්. 1 2 3 විදිහටද එහෙම නැත්නම් English ABC විදිහටද capital ABC විදිහටද simple ABC විදිහටද එහෙම නැත්නම් රෝම ඉලක්කමින් 1 2 3 විදිහටද එහෙම දෙන්න පුළුවන් අපිට type එක. හරි ළඟට කලින් වගේමයි list කියන tag එක open කරලා තියෙනවා. සිංහල
list කියන tag එක close කරලා තියෙනවා. ඊළඟට ඒ විදිහටම list කියන tag එක open කරලා Tamil list කියන tag එක close කරලා තියෙනවා. ඒ වගේම list කියන tag එක open කරලා තියෙනවා. Muslim list කියන tag එක close කරලා තියෙනවා. සම්පූර්ණම OL කියන tag එක මේ විදිහට slash භාවිතා කරලා OL tag එක close කරලා තියෙනවා. මේකේ display ප්‍රතිදානය ගැන හිතුවොතින් මෙන්න මේ විදිහට තමයි අපිට display වෙන්නේ. 1 2 3 මෙතන OL type equal 1 කියලා දීපු නිසා තමයි මේ විදිහට 1 2 3 අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපිට තව මෙතන list වලට දැම්මනම් තව පහළට 1 2 3 4 5 කියලා ඒ විදිහට අපිට display වෙනවා. ඉතින් මෙතන type එක විදිහට type සඳහා එක English බෝඩියේ A capital letters වලින් ඒ වගේම simple වලින් ඒ වගේම රෝම ඉලක්කම් වලින් අපිට values විදිහට අගයන් පවරන්න පුළුවන්. ඉතින් අංකිත list ordered එකක් තියෙන නිසා තමයි අපි ordered list කියලා කියන්නේ. OL කියලා කියන්නේ. ඊළඟ ආකාරය තමයි විස්තරාත්මක ලයිස්තු description එහෙම නැත්නම් අපි කියනවා definition list කියලා. ඒකෙදි tags තුනක් භාවිතා කරනවා. DL කියලා කියන්නේ definition list කියන එක විස්තරාත්මක ලයිස්තුවක ආරම්භය ගන්න DL කියන tag එකෙන්. ඊට පස්සේ DT definition topic කියන එක අයිතමය හැඳින්වීම සිදු කරනවා. ඊට පස්සේ DD කියලා කියන්නේ definition data අයිතමයට විස්තරය. අපි මොනවාද කියලා කියනවා. අපි බලන්න DL කියලා විස්තරාත්මක ලයිස්තුවේ ආරම්භය අරගෙන තියෙනවා definition list කියලා. ඒ වගේම definition list කියන tag එක මේ විදිහට slash භාවිතා කරලා close කරලා තියෙනවා. ඊළඟට අයිතමය හැඳින්වීම කරනවා DT. DT කියන tag එක open කරලා close කරලා තියෙනවා. ඒ තුල subject කියලා ලියලා තියෙනවා. ඊළඟට ඒ යටතේ විස්තර අයිතමයට විස්තරය දක්වලා තියෙනවා. DD කියන tag තුල බලන්න DD tag එක open කරලා තියෙනවා. සිංහල DD tag එක close කරලා තියෙනවා. ආයෙම DD tag එකක් open කරලා Tamil DD tag එක close කරලා තියෙනවා. ඒ වගේම ආයෙත් DD tag එක open කරලා English DD tag එක close කරලා තියෙනවා. ඊළඟට ආයෙත් DT එකක් අයිතමය හැඳින්වීමක් කරලා තියෙනවා. DT භාවිතා කරලා district DT tag එක close කරලා තියෙනවා. ඊට පස්සේ මේ විදිහට DD tag භාවිතා කරලා මාතර candy goal කියලා මේ විදිහට අයිතමයට අයත් විස්තරය දක්වලා තියෙනවා. ඊට පස්සේ අපි බලමු මෙන්න මේකට අදාළව ප්‍රතිදානය ගැන බැලුවොත් එහෙම අපිට display වෙන්නේ මෙන්න මේ විදිහට. බලන්න subject සිංහල Tamil English district මාතර candy goal මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක තමයි විස්තරාත්මක ලයිස්තු කියලා කියන්නේ. ඉතින් මම හිතනවා list වල අපි list තුනක් ගැන කතා කරා පැහැදිලි වෙන්න ඇති කියලා. දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද ලයිස්තු කොහොමද ඇතුළත් කරන්නේ කියලා. අපි මුලින්ම බලමු අලුතින් notepad document එකක් අරගෙන හරි මුලින්ම බලමු අපි කොහොමද unordered list එකක් ඇතුළත් කරන්නේ කියලා. ඉතින් අපි මුලින්ම මේ වගේ අනිවාර්යෙන්ම HTML head title body කියන tags මේ විදිහට අපි යොදා ගන්න එක අනිවාර්යෙන් කරන්න ඕනේ. හරි. මම මේ විදිහට copy paste කරා. දැන් අපි බලමු කොහොමද unordered list එකක් ලියන්නේ කියලා. හරි. මේ විදිහට මම UL type සමානයි වරහන් ඇතුලේ දානවා disk කියලා. මේකෙදි inverted commas භාවිතා කරද්දී single quotation double quotation එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ විදිහට අපි list tag එක open කරනවා. ඒ වගේම close කරනවා. සිංහල හරි. ඊපස්සේ මම මේක copy කරගන්නවා පහසු නිසා.
පේස්ට් කරගන්නවා. ඊට පස්සේ මෙතන tamil ඊට පස්සේ ආයෙත් පේස්ට් කරගන්නවා. මෙතන මුස්ලිම්. හරි. ඊට පස්සේ සම්පූර්ණම මේ unordered list කියන open tag එක close කරනවා මේ විදිහට slash භාවිතා කරලා ul/ul. හරි. දැන් අපි බලමු file save as desktop කියන location එක select කරගන්නවා. මම මෙතන hashani.html කියලා save කරනවා. file name එක save as type all files save. then හරි අපි බලමු open කරලා මොකද වෙන්නේ කියලා. හරි. දැන් බලන්න අපේ tag එකත් එක්ක අපි බැලුවොත් ඔයාලට පැහැදිලි වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. බලන්න අපේ භාවිතා කරන ලද tag එක unordered list කියන එක ul type එක විදිහට disk කියන එක අපි තෝරගත්තා. අපි භාවිත කරා. ඊට පස්සේ මේ විදිහට list කියන tags ඇතුළේ මේ විදිහට සිංහල, tamil, muslim කියන එක අපි text කරා. ඊට පස්සේ සම්පූර්ණ unordered list එක මේ විදිහට close කරා. ඉතින් මේ විදිහට අපිට display කරනවා output එක. ඉතින් මේ විදිහට unordered list එකක් අපි මේ විදිහට තමයි නිර්මාණය කරගන්නේ. හරි. මම ඊළඟට ඔයාලට පෙන්නන්නම් මේක. අපි මම මේකම copy කරනවා පහසු නිසා. ඊට පස්සේ මෙතනට br එකක් දාමු. ඊට පස්සේ අපිට අලුත් roll එකට යන නිසා හරි paste කරනවා. මම මෙතන ul type එක මම මෙතන ගන්නවා square කියන එක. හරි. control s ගහලා save කරනවා. ඊට පස්සේ අපි බලමු open කරලා අන්න හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මොකද උන වෙනස කියලා. මේ විදිහට unordered list එකේ square මේ disk එක තමයි මේ අපි කලින් භාවිත කරේ. මේ square එක භාවිත වෙලා තියෙනවා. හරි. ඊළඟට මම ඊළඟ එකත් ඔයාලට පෙන්නන්නම්. ආයම මම මෙතනට මේක sorry. එතනට මම දානවා br එකක්. ඊළඟට paste කරනවා. මෙතනට මම circle කියන type value එක දෙනවා. save කරලා අපි බලමු open double click කරලා මොකද වෙන්නේ කියලා. හරි. දැන් මොකද උනේ? මේ විදිහට circle කියන unordered type එක මේ භාවිත කරේ. එතකොට මෙන්න මේ විදිහට තමයි අපිට unordered list create කරගැනීමේ හැකියාවක් තියෙන්නේ. ඒ සඳහා අපිට මේ මෙතන භාවිත කරලා තියෙන ul type disk, මෙතන ul type square, මේක ul type circle. ඉතින් මේ විදිහට පුළුවන් අපිට පහසුවෙන් unordered list එකක් නිර්මාණය කරගන්න. ඉතින් මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. හරි. දැන් අපි බලමු කොහොමද අංකිත ලයිස්තුවක් order list නිවැරදිව ලියා දක්වන්නේ කියලා. හරි. මේ විදිහට මම notepad open කරගන්නවා. හරි. මට මෙතන type කරන්න තියෙන්නේ ordered list නිසා ඒක අපි මම මේ විදිහට tag එක භාවිතා කරනවා ol ordered list කියන එක. ol type equal inverted commas ඇතුලේ මෙතන inverted commas කියන එක single quotation double quotation වෙන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතන මම එක කියලා දානවා. හරි. ඊළඟට මේ විදිහට list කියන tag open කරලා අපිට ol type එකේ එන්න ඕනි දේවල් මේ විදිහට අපිට ඇතුළත් කරගන්න පුළුවන්. list කියන tag එක close කරා. මෙතන මම සිංහල කියලා type කරනවා. හරි. ඊට පස්සේ මම මේක මේ විදිහට copy කරගන්නවා පහසු නිසා paste කරනවා.
මම මෙතන වෙනස් කරනවා ටැමිල් කියලා. ඊළඟට ආයම එන්ටර් කරනවා, පේස්ට් කරනවා. මෙතන මුස්ලිම් කියලා ටයිප් කරනවා. හරි. දැන් මොකද කරේ? OL type කියන ටැග් එක ඕපන් කරා. මේ විදිහට type equal inverted commas ඇතුලේ 1 කියන දාලා තියෙනවා. ඒ කියන්නේ අපිට මේ list එක 1 2 3 විදිහට තමයි අපිට display වෙන්නේ. ඊට පස්සේ list කියන ටැග් එක මේ විදිහට ඕපන් කරා. අදාළ text එක ලිව්වා. list කියන ටැග් එක close කරා. මෙතනත් එහෙමයි. list කියන ටැග් එක ඕපන් කරා. text එක ලිව්වා. list කියන ටැග් එක මේ විදිහට ස්ලෑෂ් භාවිතා කරලා close කරලා තියෙනවා. මෙතනත් එහෙමයි. list කියන ටැග් එක ඕපන් කරා. අදාළ text එක ලිව්වා. ඊට පස්සේ list කියන ටැග් එක ස්ලෑෂ් භාවිතා කරලා close කරලා තියෙනවා. ඊට පස්සේ මේ සම්පූර්ණ OL කියන ඕපන් කරපු ටැග් එක මේ විදිහට close කරනවා /OL කියලා. හරි. දැන් අපි බලමු මේ විදිහට control S ගහලා මම එක save කරනවා. ඊට පස්සේ බලමු open කරලා මොකද වෙලා තියෙන්නේ කියලා. හරි. double click කරලා open කරනවා. හරි. දැන් ඔයාලට මේක මේ විදිහට බලා ගන්න පුළුවන්. මම මේ විදිහට ඔයාලට පෙන්නන්නම්. බලන්න. හරි. දැන් ඔයාලට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් මොකක්ද වෙලා තියෙන්නේ කියලා. list එක ordered list එකක්. ඒ කියන්නේ පිළිවෙලක් සහිත ලයිස්තු වලට අපි කියනවා ordered list කියලා. එතකොට OL type එක විදිහට අපි 1 කියන එක භාවිතා කරලා තියෙනවා. එතකොට අපේ අන්තර්ගතය list එක 1 2 3 ආදී පිළිවෙලට තමයි අපිට display වෙන්නේ. එතකොට සම්පූර්ණ OL tag එක open කරා type එකත් එක්ක ඒ වගේම OL tag එක මේ විදිහට ස්ලෑෂ් භාවිතා කරලා close කරා. ඉතින් ඒ tag එක ඇතුලේ තමයි අපි list කියන tag open කරලා අදාළ අන්තර්ගතයන් ලියා දැක්වීම සිදු කරන්නේ. ඉතින් ඔයාලට පැහැදිලි වෙන්න ඕනි මේ විදිහට තමයි list කියන ordered list කියන list අපි අපේ වෙබ් පිටුවට ඇතුළත් කරගන්න පුළුවන් වෙන්නේ. හරි. අපි බලමු ඒ වගේම මම මේක මේ විදිහට copy paste කරගන්නවා. copy කරගන්නවා. හරි. ඊළඟට මම BR tag එක දානවා. ඔයාලා දැනට දන්නවා BR tag එකකින් මොකද වෙන්නේ කියලා. line break කරගන්න ඕනේ නිසා. හරි. මම ඊට පස්සේ paste කරනවා. දැන් මම මෙතන OL type එක වෙනස් කරනවා capital A කියලා. හරි. එතකොට OL type equal commas ඇතුලේ capital A. ඊට පස්සේ list කියන tag open කරලා මේ විදිහට අදාළ අන්තර්ගතයන් ලියලා list කියන tags මේ විදිහට close කරලා තියෙනවා. ඒ වගේම සම්පූර්ණ OL කියන tag එක close කරලා තියෙනවා ස්ලෑෂ් භාවිතා කරලා. හරි. control S ගහලා save කරලා අපි බලමු. double click කරලා open කළා මොකද වෙලා තියෙන්නේ කියලා. හරි. දැන් ඔයාලට පැහැදිලි වෙනවා ඇති මොකද වෙලා තියෙන්නේ කියලා. බලන්න OL type එක විදිහට අපි capital A කියන එක භාවිතා කරා. ඒ වගේ A B C විදියට පිළිවෙලක් සහිතව අපිට අපේ list එක display වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේක තමයි ordered list කියලා කියන්නේ. පිළිවෙලක් සහිතව අපිට මොනවා හරි list අපේ ලයිස්තුවක් ප්‍රදර්ශනය කරගන්න ඕනි නම් අපේ වෙබ් පිටුව තුළ අපි මේ විදියට තමයි අදාළ OL tag එක ලියා දැක්වීම සිදු කරන්න වෙන්නේ. හරි. ඊළඟට මම තවත් මේ විදියට බලන්න. ආයෙම මම මෙතන BR tag එකක් open කරනවා. අපි දන්නවා BR tag කියලා කියන්නේ තනි tag එකක් විදියට භාවිතා වෙන්නේ. හරි. ඊට පස්සේ මම copy කරපු එක paste කරනවා මේ විදියට. ඊළඟට මම OL type එක මෙතන simple A කියන එක type කරනවා. දැන් මොකද වෙන්නේ? OL type එක equal commas ඇතුලේ simple A අනිත් අන්තර්ගතයන් list කියන tag open කරලා මේ විදිහට නිවැරදිව close කරලා තියෙනවා. OL කියන සම්පූර්ණ tag එක මේ විදිහට slash භාවිතා කරලා tag එක close කරලා තියෙනවා. හරි. control S ගහලා save කරලා නැවතත් අපි බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. හරි. දැන් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් මොකද වෙලා තියෙන්නේ කියලා. එතකොට ඒකෙදි OL type එක විදිහට simple A කියන එක අපි දුන්නේ. ඒ විදිහට simple A B C විදිහට අපිට අපේ list එක
ප්‍රදර්ශනය වෙනවා වෙබ් පිටුව තුළ බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි අපි නිවැරදිව අපේ වෙබ් පිටුවට ordered list එකක් ඇතුළත් කරගන්න. ඉතින් මං හිතනවා ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. ඒ වගේම මේ විතරක් නෙමෙයි ඔයාලට පුළුවන් ordered list type එක. මේක රෝම ඉලක්කමින් කැපිටල් රෝම ඉලක්කමින් 1 2 3 විදියට ඕනි නම් අපිට මෙතන OL type equal මේ විදියට inverted commas ඇතුලේ කැපිටල් ඉලක්කමින් රෝම ඉලක්කම දැම්මනම් 1 කියලා අපිට ඒ විදියට list එක display වෙනවා. ඒ වගේම simple රෝම ඉලක්කමින් අපිට 1 2 3 විදියට ඕනි නම් OL type equal commas ඇතුලේ simple රෝම ඉලක්කම් 1 දැම්මනම් අපිට මොකද 1 2 3 කියලා රෝම ඉලක්කම් සිම්පල් වලින් අපිට ඩිස්ප්ලේ වෙනවා. ඉතින් මේ විදිහට අපිට ඇතුළත් කරගන්න පුළුවන් අපේ ordered list එක කැමති විදියකට කැමති පිළිවෙලකට අපිට නිර්මාණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි ඒකත් ඔයාලා මතක තියාගන්න. දැන් අපි බලමු කොහොමද අපේ වෙබ් පිටුවට definition list විස්තරාත්මක ලයිස්තුවක් එකතු කරගන්න කියලා. හරි මම මේ විදිහට notepad open කරගන්නවා. හරි. මම මෙතන අපි body කියන tags ඇතුළේනේ අපේ අන්තර්ගතය ලියා දැක්වීම සිදු කරන්නේ. හරි. හරි. දැන් ඔන්න මම මුලින්ම කරන්නේ definition list එකක් ආරම්භ කරන්නේ open tag එක විදිහට අපි භාවිතා කරන්නේ DL කියන එක definition list කියන එක. හරි DL tag එක open කරා. ඒ වගේමයි අපි ඒ ගමන්ම මොකද කරන්න ඕනේ DL list එක definition list open කරපු tag එක මේ විදිහට slash භාවිතා කරලා close කරගෙන හිටියනම් අපිට පහසුයි. මොකද අමතක වෙන්නේ නැහැනේ. ඒ නිසා අපිට පහසු වෙනවා. හරි. ඒ තුල අපි ඊට පස්සේ කරන්න ඕනේ අපේ definition topic එක අපි ඇතුළත් කරන්න ඕනේ. ඒ සඳහා අපි භාවිතා කරනවා DT කියන tag එක. හරි DT කියන tag එක open කරා. ඊට පස්සේ අපි මම මේ විදිහට ඇතුළත් කරනවා subject කියලා. subject කියලා type කරනවා. ඊට පස්සේ මම මේ විදිහට DT කියන tag එක මොකද කරන්නේ close කරනවා. හරි. ඊට පස්සේ අපිට පුළුවන් subject කියන එකට අදාළ විස්තරාත්මක දේවල් අපිට අන්තර්ගත කරන්න. ඒ සඳහා අපි භාවිතා කරනවා tag එක DD definition data කියන එක. DD කියන tag එකක් මෙහෙම open කරා. ඒ ගමම අපි මේ විදිහට DD කියන tag එක slash භාවිතා කරලා close කරනවා. හරි. මේ යටතේ මම ලියනවා maths කියලා. maths. හරි. ඊළඟට මම මේක copy කරගන්නවා පහසු නිසා paste කරගන්නවා. maths වෙනුවට අපි science කියලා දාමු. ඊළඟ එක මේ විදිහට paste කරනවා English කියලා දාමු. හරි. හරි. එතකොට මම මේ මොකද කරලා තියෙන්නේ definition list කියන එක open කරා මේ විදිහට close කරා slash භාවිත කරලා ඊට පස්සේ definition topic එක අපි subject කියලා ලියලා තියෙනවා DT කියන tag එක open කරලා සහ මේ විදිහට DT කියන tag එක close කරලා තියෙනවා. අන්න ඒක ඇතුලේ අපි DD කියන definition data කියන DD කියන tag open කරලා maths අදාළ දේ text කරලා DD කියන tag එක මේ විදිහට slash භාවිතා කරලා close කරලා තියෙනවා. මෙතනත් එහෙමයි DD tag එක open කරලා close කරලා තියෙනවා. DD tag එක open කරලා close කරලා තියෙනවා මේ විදිහට. හරි. ඊට පස්සේ ඕනි නම් අපිට මේකට තවත් දෙයක් එකතු කරගන්න පුළුවන්. තවත් අපි DT එකක් මේ විදිහට භාවිතා කරොත් අපිට පුළුවන් DT definition topic කියන එක අපි මේ විදිහට ගමු. definition topic කියන tag එක open කරා. අපි ඒ ගමන්ම definition topic DT කියන tag එක මේ විදිහට close කරනවා. අපි districts කියලා ගත්තොත් අපිට පුළුවන් මෙතන අපි subjects කියලා දාමු. subjects ගොඩක් නිසා මෙතන districts කියලා දාමු. හරි. ඊට පස්සේ මේ තුල අපිට ලියා දැක්වීම කරන්න පුළුවන්
dd කියන ටැග් එක භාවිතා කරලා dd කියන ටැග් එක ඕපන් කරා මේ විදිහට ස්ලෑෂ් භාවිතා කරලා ක්ලෝස් කරනවා. හරි. අපි තාමු මාතර. right. ඊළඟට මම මේක කොපි කරගන්නවා. ඊට පස්සේ paste කරගන්න පුළුවන්. paste. මෙතන මම මාතර නෝට කොළඹ. හරි. ඊළඟට තව එකක් දාමු. කොපි කරපු එක paste කරනවා. goal. හරි. එතකොට මොකද කරේ? definition list tag එක open කරලා තියෙනවා, close කරලා තියෙනවා. ඊළඟට definition topic කියන tag එක open කරලා මේ විදිහට subjects කියලා text එකක් ලියලා dt කියන tag එක මේ විදිහට close කරලා තියෙනවා. ඊට පස්සේ dt කියන tag එක ඇතුලේ තමයි dd කියන definition data කියන ඒ යටතේ විස්තරාත්මක දේවල් ඇතුළත් කරලා තියෙනවා. maths science english කියලා නිවැරදිව dd tags open කරලා මේ විදිහට slash භාවිතා කරලා dd tags close කරලා තියෙනවා. ඊළඟට ආයම dt කියන tag එකක් open කරලා districts කියන එකක් text කරලා තියෙනවා. dt කියන tag එක close කරලා තියෙනවා. මේ dt කියන tag එක යටතේ ඇතුළත් dt කියන tag එක ඇතුලේ මේ විදිහට dd කියන tag භාවිතා කරලා මාතර කොළඹ ගෝල් කියලා district තුනක් මේ විදිහට ලියලා තියෙනවා. නිවැරදිව dd tags open කරලා සහ dd tag close කරලා තියෙනවා slash භාවිතා කරලා. එතකොට සම්පූර්ණම dl definition list කියන tag එක මේ විදිහට close කරලා තියෙනවා. හරි. control s ගහලා save කරලා අපි බලමු open කරලා. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මම ඔයාලට මේක මෙහෙම පෙන්නන්නම්. හරි. බලන්න මේ මම දැන් ඔයාලට කියලා දුන්නේ definition list කොහොමද විස්තරාත්මක ලයිස්තුවක් අපි අපේ වෙබ් පිටුවට ඇතුළත් කරගන්නේ කියලා. බලන්න definition list කියන tag එක මේ විදිහට open කරලා close කරලා තියෙනවා. ඒ වගේම definition topics මේ විදිහට subjects සහ අරගෙන තියෙනවා districts කියලා. එතකොට මේ විදිහට display වෙනවා. එතකොට subjects යටතේ subjects ඇතුලේ තමයි dd tag භාවිතා කරලා maths science english කියන එක අපි ලියලා තියෙන්නේ. ඉතින් ඒක මේ විදිහට අපිට ඩිස්ප්ලේ වෙනවා. ඒ වගේම districts කියන යටතේ definition data මාතර කොළඹ ගෝල් කියන එක මේ විදිහට ඩිස්ප්ලේ වෙනවා. ඉතින් මේ විදිහට තමයි අපි නිවැරදිව definition list එකක් විස්තරාත්මක ලයිස්තුවක් අපේ වෙබ් පිටුවට ඇතුළත් කරගන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් අපි කැමති විදිහට definition list අපිට මේ විදිහට නිර්මාණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා ඉතාමත් පහසුවෙන්. ඉතින් මං හිතනවා අද ඔයාලට කියලා දීපු HTML tags පිළිබඳව පොඩි හරි අයිඩියා එකක් ඉන්න ඇති කියලා. ඉතින් ඔයාලා මේ දේවල් නිතර කරලා බලන්න ඕනි. දැනගත්තා කියලා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. නිතර කරද්දි තමයි අපිට පුළුවන් වෙන්නේ සහ අපිට පහසු වෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට ගොඩක් වැදගත් වෙනවා ඇති. ඔයාලට පුළුවන් පස්වෙනි පාඩමට අදාළව සම්පූර්ණ වීඩියෝස් මුලින් ඉඳලා පිළිවෙලින් බැලුවොත් එහෙම ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි. කොහොමද අපි සරලව වෙබ් පිටුවක් නිර්මාණය කරගන්නේ සහ වෙබ් පිටුවක් නිර්මාණය කර ගැනීමට පෙර දැනගන්න ඕනි දේවල් මොනවද කියන එක. ඉතින් ආරාධනා කරනවා මාත් එක්ක හැමදාමත් එකතු වෙලා ඉන්න. ඊළඟ සතියේත් මම බලාපොරොත්තු වෙනවා HTML tags පිළිබඳව ඔයාලට කියලා දෙන්න. ඉතින් හැමදාමත් ආරාධනා කරනවා මාත් එක්ක එකතු වෙලා ඉන්න. තොරතුරු හා sannivedana තාක්ෂණීය දැනුම මාත් එක්ක බෙදා ගන්න. Thank you.